අයිබෝන් පුතේ මාර්තු මාසයේ සඳහා වන මේ විශේෂ පන්ති දැනුවත් කිරීමකටයි මේ කෙටි වීඩියෝ එක හදලා තියෙන්නේ. එතකොට දැන් මාර්තු මාසයේ ඉඳලා මේ ලැබෙන සතියාන්තයේ ඉඳලා ඔයගොල්ලෝගේ පන්ති මම තීරණය කරලා තියෙනවා සජීව, ඒ කියන්නේ ලයිව් Zoom ක්ලාස් එකක් විදිහට අපේ වෙබ්සයිට් එක හරහාම කරන්න. ඒකට ප්‍රධාන හේතුවක් දැන් මේ පාඩම් දෙක දැනට කරගෙන යන පාඩම් දෙක අවසන් වුණාම පටන් ගන්න තියෙන පාඩම් දෙකම ඒ කියන්නේ 20යි 21 දරුවන් සඳහා 13 වසරේ යාන්ත්‍රීකරණය කියන පාඩම ආරම්භ කරන්න තියෙනවා. ඒතකොට යාන්ත්‍රීකරණය කියන පාඩම ඇතුලේ පුතේ පොම්ප වල ක්‍රියාකාරීත්වය, බිඳු සහ විසුරුම් සම්පාදන පද්ධති, ඊට පස්සේ පලිබෝධ පාලනය කිරීම සඳහා අපි භාවිතා කරන ඉසින යන්ත්‍ර, එතකොට ඒවායේ අභ්‍යන්තර කොටස් ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්න වෙනවා. ඒ නිසා ඒක අර රෙකෝඩ් කරපු ක්ලාස් එකක් විදිහට ඔයගොල්ලන්ට සමීපව දැනෙන එකක් නැහැ. මම තීරණය කළා තිබුණේ මාර්තු මාසයේ වෙනකොට අපි දැන් මාර්තු මුල වෙනකොටම පන්ති පටන් ගනීවි. එහෙම වුණොත් අපි දැනට කරලා තිබුණ පාඩම් ටික නවත්තලා මාර්තු මුල ඉඳලා මේ පාඩම්ම ඉස්සරහට කරගෙන යනවා කියන කාරණාව දැන් නමුත් දැනට දැනගන්න තියෙන විදිහට මාර්තු 15 මේගොල්ලෝ පාසල් ආරම්භ කරනවා. ඒත් එක්ක ඊගාව සතිය විතර වගේ වෙනකොට අපිට පන්ති පටන් ගන්න අවස්ථාව දේවි. සති දෙකක් කියලා සමහරු සඳහන් කරනවා. එතකොට දැන් සතියක් වුණොත් මාර්තු මාසයේ අවසාන සතිය තමයි එතකොට අපිට හම්බ වෙන්නේ. මාර්තු මාසයේ අවසාන සතිය පටන් ගත්තොත් ඊට පස්සේ අප්‍රේල් මාසේ සතියක් හෝ දෙකක් තමයි උපරිම කරන්න වෙන්නේ. මොකද ඊට පස්සේ අනිවාර්යෙන් සිංහල අවුරුදු සඳහා ඔයගොල්ලන්ට නැවත නිමාඩු දෙන්න වෙනවා. ඊට පස්සේ අවුරුද්දට පස්සේ තමයි නැවත පටන් ගන්න වෙන්නේ. එතකොට මැයි මාසේ. එතකොට 21 ළමයිට විශේෂයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. එහෙම වුණොත් එතකොට සාමාන්‍ය පන්ති කාමරය තුල එච්චර කාලයක් අපිට මේ පාඩම් අල්ලගෙන ඉන්න බෑ. ඒ නිසා අවසන් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ නිසා තමයි මම තීරණය කළේ පන්ති පටන් ගත්තම කරන්නම් කියලා තීරණය කරලා තිබ්බ මේ පාඩම අපි සජීව පන්තියක් විදිහට, ඒ කියන්නේ මේ ලයිව් යන විදිහට පුතේ මේ දක්වා අපි බැලුවේ රෙකෝඩින් ක්ලාස්නේ. ඒකට ලයිව් ක්ලාස් එකක් විදිහට ඉස්සරහට යනවා. එතකොට අනිත් එක තමයි ඒ පාඩම් දෙකට ඒ පාඩමට අදාළ නිබන්ධන ලබා ගැනීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. මම මෙහෙම දැනට වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා පුතේ. එතකොට දැන් මම පිළිවෙලින් බැච් දෙක ගැන කතා කරන්නම්. මුලින්ම හොඳට අහගන්න 20යි 21 දරුවන් 20යි 21 තියරි එන ළමයිට 20යි 21 තියරි එන ළමයිට අලුතෙන් ආරම්භ වෙනවා මේ මාසේ යාන්ත්‍රීකරණය කියන පාඩම. පැහැදිලිද? යාන්ත්‍රීකරණය කියන පාඩම. එතකොට යාන්ත්‍රීකරණය පාඩමේ ලයිව් කොටසක් මේ සෙනසුරාදා 7:00 ඉඳලා. හරි. එතකොට ටෙක්සර සවියේ සාමාන්‍ය වෙලාව සෙනසුරාදා 7:00 ඉඳලා පැය 2:00ක විතර වගේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට පුතේ ඒක යනවා. එතකොට මේ වෙනකොට ගාල්ල ආයතනයේ අපි පන්ති පටන් අරගෙන තියෙනවා. ගාල්ල ආයතනයේ ළමයිට අපි ඒ නිසා යාන්ත්‍රීකරණය ආරම්භ කරලා තියෙනවා. ඒතර ගාල්ලෙන් දරුවන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා පන්තියට එන්නේ නැහැ. ඒගොල්ලෝ ඔන්ලයින් තමයි පාඩම බලන්නේ. ඒතර ඒගොල්ලොන්ටත් ඒ මේ සෙනසුරාදා ආරම්භ වෙන පාඩමත් එක්ක සජීවීව ඒ පාඩම ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. 20යි 22 දරුවන්ට තියරි එකේදී ආරම්භ කරනවා පුතේ බිම්මැනීම කියන පාඩම. එතකොට බිම්මැනීම කියන පාඩමක් මේ දක්වා ඉගෙන ගත්ත පාඩම් වගේ නෙමෙයි. ඔටෝ ලෙවල් භාවිතා කරන්නේ කොහොමද, මට්ටම් මගු හදන්නේ කොහොමද, ගණනය කිරීම මේවා පුතේ මේ රෙකෝඩින් ක්ලාස් එකක් ඇතුලේ සාර්ථක වෙන එකක් නෑ කියන එකයි මගේ අත්දැකීම් අනුව කියන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ටත් ඉරිදා සාමාන්‍ය ටයිම් ටේබල් එක ටෙක්සර සවි ඉරිදායි පන්ති දාන්න තිබුණේ. ඒතකොට ඒ ඉරිදා වෙලාව සජීව පන්තියක් විදිහට පුතේ ආරම්භ වෙනවා බිම්මැනීම සහ මට්ටම් ගැනීම කියන ඒකකය. හරි. එතකොට දැන් මෙතනින් ඉස්සරහට ආපහු පන්ති ආරම්භ වෙන දවස
කවදා වුණත් හැකි පමණ ඉස්සරහට අපි මේ සජීව පන්ති ටික පවත්වාගෙන යනවා දිගටම. හරි. එතකොට මේ පන්ති පටන් ගත්තත් නැතත් මින් ඉදිරියට පන්ති එතකොට ලයිව් Zoom ක්ලාස් එකක් විදිහට තමයි එන්නේ. එතකොට මේ සෙනසුරාදා අපි බලමු try out එකක් විදිහට කොහොමද පන්තියේ හැඩය වෙනවා ඇත්තේ කියලා. එතකොට Zoom පැය දෙකක ක්ලාස් එකක් සඳහා අවශ්‍ය ප්‍රමාණයට data අවශ්‍ය ප්‍රමාණයට ෆෝන් charge කරලා ලෑස්ති වෙලා ඉන්න. මේ පාඩම් දෙකටම නිබන්ධන වල අවශ්‍යතාවය තියෙනවා. එතකොට මම නිබන්ධන තැපැල් කරලා ඉුවේ නැහැ. එතකොට මේ පාඩම් වලට අදාළ නිබන්ධන ලබා ගැනීම සඳහා නුගේගොඩ සහ ඒ කියන්නේ කොළඹ මගේ පන්තියේ යන ළමයිට නිබන්ධන ලබා ගන්න පුළුවන් පුතේ. අර ගිය සැරේ මම සකස් කරලා තිබුණු මම දන්න හිතවත් කෙනෙකුගේ කාර්යාලයක් මම භාවිතා කරනවා නුගේගොඩ KFC එකේ උඩමහල. එතෙන් ඇවිත් නිබන්ධන අරගෙන යන්න පුළුවන්. ඒතකොට යාන්ත්‍රීකරණයේ ටියුට් එක තියෙනවා. මේ සෙනසුරාදා යන්න ඕනේ. ඔයගොල්ලන්ට ගෲප් කරහා දැනුවත් කිරීමක් කරන්න. ඊට අමතරව සෙනසුරාදා එනකොට ඔයගොල්ලන්ට ආහාර ටියුට් එක ගන්නත් පුළුවන්. ඒතකොට සෙනසුරාදා වෙලාව මදි වුණොත් ඉරිදා එන්නත් පුළුවන්. ඉරිදා මම නැහැ හැබැයි. ඒ නිසා මම වඩා කැමති සෙනසුරාදා දිනය තුල ඇවිත් මේව අරගෙන යනවා නම් ආහාර ටියුට් එක ගන්න 20 21 ළමයි. හරි. මේ 21 22 ළමයි ආහාර ටියුට් එක ගන්න එනවා නම් ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තියෙනවා ආහාරවල පළවෙනි කොටස සඳහා රචනා ප්‍රශ්න ලියන්න දාපු එක. එතකොට ආහාර ටියුට් එක ගන්න සුදුසුකම් දෙකක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනි. එකක් පෙබරවාරි මාසයට කියන්නේ මේ වෙනකොට ගෙවීමක් කරලා ටෙක්සර සවිය තුල ඇක්ටිව් තත්ත්වයේ ඔයගොල්ලෝගේ account එක තියෙන්න ඕනි. හරි. මේ මාසේ හෝ පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ ගෙවපු අයටත් ඇක්ටිව් පෙබරවාරි ගෙවීමක් කළා නැත්නම් මේ මාසේ ගෙවලා ඇක්ටිව් තත්ත්වයේ තියෙන්න ඕනේ. මොකද ආහාර පාඩමේ තව පාඩම් 3ක් විතර වගේ ඉතුරු වෙලා තියෙනවා. ඉතාදික පාඩමක් ආහාර කියලා කියන්නේ. ඉතාදික පාඩමක් බිම්මැනීම කියලා කියන්නේ. ඉතාදික පාඩමක් යාන්ත්‍රීකරණය කියලා කියන්නේ. ඒතර පටන් ගන්න තියෙන පාඩම් ඔක්කොම දිගයි. අප්‍රේල් මාසයේ මැද හෝ ඊටත් එහා පැත්තට යනකල් මේ පාඩම් යනවා. හරි. එතකොට කරන්න වෙන්නේ ඔන්ලයින් නිසා ටෙක් සරසවිය ඇක්ටිව් තත්ත්වයේ තියාගන්න. අනිත් එක තමයි නිබන්ධනය දෙන්නේ නැහැ. මුදල් ගෙවලා තිබුණාට පැවරුම් සම්පූර්ණ කළා නැත්නම්. හරි. එතකොට අදම ලියන්න පටන් ගන්න ටෙලිග්‍රෑම් එකට ලොග් වෙලා ටෙලිග්‍රෑම් එකේ මම දාලා තියෙනවා රචනා ප්‍රශ්න ටික. එතකොට රචනා ප්‍රශ්න ලියපු බවට රචනා ප්‍රශ්න ටික ලියලා සම්පූර්ණ කරලා එක කොලයක් ලියන් ආවොත් එළවනවා එහෙමම. අනිත් ටියුට් එක දෙන්නෙත් නැහැ. එතකොට ආහාර පාඩම මොකද පුතේ කියන්නේ මේකේ දැන් ගොඩාක් මම බලලා තිනවා. අර පැවරුම් දැම්මට ඔන්ලයින් පැයක් හෝ එකමාරක් මේක බලන් ඉන්නවා විතරයි ළමයි කිසිම දෙයක් කරලා නැති බව පටන් ගත්ත පන්තිවලදී මට තේරුණා. හරි ළමයි හම්බුනාම මට තේරුණා. ඒතර ඒ කතාව ගියොත් පුතේ ප්‍රතිඵල මට්ටම් 15 වැටෙනවා. ප්‍රතිඵල මට්ටම් 15 වැටුනොත් මටයි ඒක මූලික වශයෙන් හොඳ නැත්තේ. හරි ඒ නිසා මම මගේ නම සවුතු කරගන්න කැමති නැහැ. ඒ නිසා නිශ්චිත වශයෙන් එන අය හරි රචනා ප්‍රශ්න 130 ගාණක් තියෙන ඔක්කොම ඔය self study pack එකේ ආහාරවලට. ඒතකොට ඒකෙන් එක පිටුවයි මම දාලා තියෙන්නේ. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. ඒ පිටුව ලියලා සම්පූර්ණ කරගෙන එන්න අවශ්‍යයි. ඒ පිටුවට අමතරව ආහාර ටියුට් එක දීලා නැති නිසා ආහාර පාඩම් වලට අදාළව ෂෝට් නෝට් එකක් ගහගන්න කියලා මම කියලා තියෙනවනේ. ඒතකොට මේ පාඩම් බලපු බවට ෂෝට් නෝට් එක අරගෙන එන්නත් ඕනේ. ඒතර ආහාර ෂෝට් නෝට් එක තියෙන්න ඕනේ. ආහාරවල රචනා ප්‍රශ්න ටික ලියලා තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් විතරක් ආහාර සහ යාන්ත්‍රීකරණය කියන පාඩම් 21 දරුවන්ට සහ බිම්මැනීම සහ ආහාර පටන් ගන්න තියෙන පාඩම් 22 දරුවන්ට බලන්න පුළුවන්. ගෙවලා තිබුණාට වැඩ කරලා නැත්තම් මට ඒවා පෙන්නලා නැත්තම් හරි මින් ඉස්සරහට පන්ති වලට සම්බන්ධ කරගන්නේ නැති බව බොහොම කරුණාවෙන් සලකන්න. එන්න බැරි අපහසුතාවයක් තියෙනවා නම් ඊතා ආරක්ෂිතව ඒවා වැඩිහිටියෙක් දෙමව්පියෙක් අතේ හරි
ඒවට කිසිම ගැටලුවක් නැහැ. හරි. එතකොට ඔන්ලයින් දුරස්ත භාවය ආරක්ෂා කරගන්න ළමයි ගැටෙන එක වළක්වන්න තමයි මේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ. ඒක මට තේරෙනවා. ඇවිදින්න හොඳ නෑ, පොදු ප්‍රවාහන සේවාවල එන්න හොඳ නෑ කියන එක මට හොඳටම තේරෙනවා. නමුත් මේ යන විදිහට දිගටම ගියොත් උඹලා ඉගෙන ගන්නේ නෑ කියන එකත් මට හොඳටම තේරෙනවා. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ කාලේ වෙනකොට පුතේ විභාග 2-3ක් ලියලා ළමයි ඊටාම හොඳට විභාගෙට ලෑස්ති වෙලා ඉන්නේ. පහුගිය අවුරුද්දටම ඕගොල්ලෝ විභාගයකට ලියලා නැහැ හරියට. වාර විභාග ඉස්කෝලේ ලියලත් නැහැ. මගේ පන්තිවල තිබුණ විභාග ලියලත් නැහැ. ඔයගොල්ලන්ට මතක නම් ඔක්තෝබර් මාසයේ නිවාඩුවට, ඒ කියන්නේ A level තිබුණු ඔක්තෝබර් මාසයේ නිවාඩුවට තමයි අපි එක්සෑම් එකක් ලියන්න ප්ලෑන් කරලා තිබුණේ, ලොකු එකක්. ඔයගොල්ලෝ දන්නවා මගේ එක්සෑම් තියෙන විදිය, ඩෙස් වල විභාගම් කලවල ඇඩ්මිෂන් දීලා මගේ FB page එකට ගියොත් විභාග තියලා තියෙන විදිය බලන්න පුළුවන්. මාකින් ස්කීම් දීලා තාම හරි උසස් පෙළ විභාගෙටත් එහා පැත්තේ මට්ටමේ තමයි විනය සහ පේපර් වල ක්වොලිටි එක පවත්වා ගනිමින් විභාග කරන්නේ. එතකොට ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ විභාගෙ නියමිත වෙලා තිබුණේ. එතකොට මේ දක්වා විභාග තිබිලා නැහැ. එතකොට ඊට කලින් තිබුණු විභාගේ අපි පොඩි පන්ති මට්ටමේ පොඩි උත්සවයක් තියලා ඒකේ උඩම ලකුණු ගත්ත අයට තෑගි දීලා අපි එහෙම එකක් කරපු බව ඔයගොල්ලන්ට මතකයි. එතකොට ඊගාව එක පුතේ එතකොට මේ වෙනකොට ජනවාරි මාස විතර වගේ වෙනකොට ඔක්තෝබර් එකේ පේපර් බලලා ඔක්කොම ලකුණු දෙන මට්ටමකටයි ලෑස්ති කරලා තිබුණේ. එතකොට තාම එහෙම කිසිම මූලික සූදානමක් නැහැ. එතකොට පන්ති පටන් ගත්තොත් මේ තත්ත්වයන් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ඔන්ලයින් ක්‍රියාවලිය ඇගීමකට ලක් වෙන්නේ නැති නිසා, එක්සෑම් එකක් දැම්මත් MCQ එකක් විතරක් නිසා වැඩ කෙරෙන පිළිවෙල පිළිබඳව මට හැමෝම නෙමෙයි බහුතරයක් දරුවන්ගේ මේ වැඩ කෙරෙන පිළිවෙල පිළිබඳ මට සතුටුදායක තත්ත්වයක් නැහැ. එහෙම ගියොත් පුතේ විභාගෙට ආසන්න කාලයක් වෙනකොට විභාගෙන් උඩ ප්‍රතිඵලයක් ගන්න. දැන් අඛණ්ඩව මේ දක්වා හැම අවුරුද්දකම පුතේ දිස්ත්‍රික් පළවෙනිය ඉඳලා තියෙනවා. දැන් අවුරුදු කීපයක් තිස්සේ ලංකාවේ 1 2 3න් එක ප්‍රතිඵලයක් වත් අවම වශයෙන් හැමදාම මට තිබිලා තියෙන නිසා ප්‍රතිඵලවල අඩුවක් තිබිලා නැහැ. ඒතර ප්‍රතිඵලවල අඩුවක් නොතිබෙන්න හේතුව තමයි මේ පන්ති කාමරය තුල සිදු කරන ඉගෙනීම් සහ ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතාම උසස් මට්ටමින් අපි පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට මේකත් එක්ක ඒක ටිකක් පහළ මට්ටමකට වැටිලා තියෙනවා. ඒකට උගන්නන එකේ ගැටලුවක් නැහැ. නමුත් ඔයගොල්ලෝ පන්ති කාමරය තුල නෙමෙයි ඉන්නේ, ගෙදර ඉඳලායි බලන්නේ. පුළුවන් වුණොත් මේක බලනවා, නැත්නම් රිපීට් එකක් බලනවා. නිකන් බලන් ඉන්නව විතරයි, නෝට් ෂෝට් නෝට් ගහන්නේ නැහැ. පන්ති වල නිකන් ඉන්න දෙන්නේ නැහැ මං. ලියවනවා. එතකොට මේ ක්‍රියාවලියේ පහළ වැටීමක් වෙලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න 21 22 දරුවන් කවුරු හරි ආරක්ෂිතව එන්නත් අවශ්‍යයි. එතකොට අත සෝදන්න, සැනිටයිසිං, පරතර පවත්වා ගන්න, මාස්ක් එකක් දාගෙන එන්න. ඒව ඔක්කොම අලුතෙන් කියන්න දෙයක් නැහැ. එතකොට දැන් මේගොල්ලෝ කියන විදිහට පුතේ මේ මාසේ ඉස්කෝල පටන් ගන්නවා. එතකොට එළියට එන්න වෙනවා. මේකත් එක්ක අපිට හැමදාම හැංගිලා ඉන්න බෑ. එතකොට මම දන්න වටපිටාව තුල තව අවුරුදු 2ක්වත් පුතේ මේ පරිසර තත්වයන් මේ විදිහටම මේ වසංගතයන් තියෙනවා. අපිට වෙන්න තියෙන්නේ සාමාන්‍ය ජන ජීවිතයට ආරක්ෂාකාරීව අනුගත වෙන එක තමයි. හරි. එතකොට දරුවෙක් එවන්න ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා නම් දෙමව්පියෙකුට කිසිම ගැටලුවක් නැහැ. කවුරු හරි වැඩිහිටි කෙනෙක් ඒත් එක්ක එවන්න කලින් එන්න කලින් ඔකලෝ පණිවිඩ එවන 0.71 237 කියන දුරකථන අංකයට ටෙක්සර සවියකේ ID එකයි ID නම්බර් එකයි ඔගොල්ලෝ පන්ති ආපු ආයතනයයි. එතකොට පන්ති එකට ආයතනයකට එන්නේ නැත්නම් ඔගොල්ලෝ දැනට ඉන්න ප්‍රදේශයේ කොහෙද කියන එකයි, විභාග ලියන්නේ 21ද 22ද කියන කාරණාවයි. ඊට පස්සේ ලබා ගන්න ඕනි ටියුට් මොනවද කියන කාරණාව. පරණේව නෙමෙයි. ඒතර ටියුට් 21 අයට තියරි ආහාර ටියුට් එක දෙනවා, යාන්ත්‍රීකරණයේ ටියුට් එක දෙනවා. 21 අයට පුතේ රිවිෂන් පටන් ගන්නවා මේන අඟහරුවාදා ඉඳලා. එතකොට රිවිෂන් එකේ ටියුට් එක තියෙනවා සත්ත්ව පාලනය සහ ශාක ප්‍රචාරණය. ඒ ටියුට් එක ගන්නත් පුළුවන් රිවිෂන් එන අයට. ඊට පස්සේ ජලයේ ගුණාත්මක බව කලින් දීලා තියෙනවා. එතකොට
paper class revision එකකුත් යනවා. එතකොට සාමාන්‍ය මගේ රිවිෂන් එක පොතේ අඟහරුවාදා රෑ 7:30 ඉඳලා රෑ 11 විතර වගේ වෙනකල් live zoom class එකක් විදිහටයි යන්නේ. එතකොට මෙතන ඉඳලා තමයි අර express revision කියන කාරණාව ආරම්භ වෙන්නේ මගේ speed up revision එකක්. එතකොට වේගයෙන් විභාගෙ දක්වා විභාගෙ බොහෝ විට දැනගන්න තියෙන්නේ අගෝස්තු මාසයෙන් මාසයක් හෝ දෙකක් පස්සේ තියෙයි කියලා. එතකොට මේ ආරම්භ වීම පුතේ මෙතන ඉඳලා විභාගෙ දක්වා අඛණ්ඩව තියෙනවා. ආපහු පන්ති පටන් ගත්තොත් සාමාන්‍ය පන්ති පැවැත්වෙන සාමාන්‍ය පුනරීක්ෂණ පන්තිය පැවැත්වෙන දවසෙත් පන්තිය තියෙනවා. ඊට අමතරව මේ ක්ලාස් එකත් දිගටම පවත්වාගෙන යනවා. එතකොට ඔයගොල්ලන්ට පන්තියට එන්නත් පුළුවන්. ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට 21 ළමයි ජලයේ ගුණාත්මක බව රිවිෂන් ප්‍රශ්න තියෙන ටියුට් එකක් තියෙනවා. සත්ත්ව පාලනය සහ ශාක ප්‍රචාරණයේ රිවිෂන් ටියුට් එකක් තියෙනවා. තියරි ආහාර ටියුට් එකක් තියෙනවා. යාන්ත්‍රීකරණය හරි නැවත මතක තියාගන්න 21 තියරි නම් ආහාර යාන්ත්‍රීකරණයේ ටියුට් එක ගන්න සෙනසුරාදාට එන්න ඕනේ. මේ සෙනසුරාදා නුගේගොඩ පන්තියෙන් තමයි මේක ආරම්භ වෙන්නේ. ඉරිදටත් ඇවිත් නුගේගොඩ ගන්න පුළුවන් ක්ලාස් එකකින් නෙමෙයි KFC එකේ උඩ තට්ටුවේ මම වෙනම හදලා තියෙන ස්ථානයකයි ටියුට් ටික දෙන්නේ. ඊට අමතරව රිවිෂන් එනවා නම් ජලයේ ගුණාත්මක බව සහ සත්ත්ව පාලනයේ ශාක ප්‍රචාරණයේ රිවිෂන් පැක් එක ඔයගොල්ලන්ට ගන්නත් පුළුවන්. හරි. එතකොට මේ තව කල් නැහැ රිවිෂන් එකට සම්බන්ධ නොවී ඉන්නේ. ඒ නිසා තියරි එන දරුවෝ ඔක්කොම අනිවාර්යෙන් පුනරීක්ෂණ වැඩසටහනටත් සම්බන්ධ වෙන්න. මොකද තියරි එක විතරක් දැනගෙන මේක ගොඩ දාන්න බෑ. මගේ පරණ අවුරුදු වල ආපු ළමයිගෙන් ප්‍රතිඵල ගත්ත දරුවන්ගෙන් අහලා බලන්න රිවිෂන් එක ඇතුලේ සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් අපිට කරන්න වෙනවා. නැත්නම් කාලය ගලප ගන්න බෑ. එතකොට මේ ඔන්ලයින් එක ඇතුලේ මේක කරන එකෙන් පොතේ පන්ති කවද පටන් ගත්තත් එතකොට පැය 3කට කිට්ටු කාලයක් මම මේක ඇදලා තියෙනවා. පැය 3ක් මට ප්‍රමාණවත් නැහැ. මොකද විභාගයක් එහෙම තියන්න විදිහක් නැහැ අපිට. ඒ කියන්නේ MCQ පේපර් එකක් විතරයි තියන්න වෙන්නේ. BST MCQ කියලා කියන්නේ ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. MCQ වැඩසටහනක් දැනටත් මගේ යනවා. එතකොට ඒකට සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් විභාග තියන්න ඕනේ මේ රචනා ප්‍රශ්න ටික එහෙම පුතේ වෙලාවට ලියලා ඉවර කරගන්න බෑ. එතකොට මේ පේපර් ක්ලාස් රිවිෂන් එක ඇතුලේ ලයිව් ක්ලාස් එක ඇතුලේ අපි ටයිමින් තියලා රචනා ප්‍රශ්න එහෙම ලියන පැය භාගයක් ඇතුළත රචනා ප්‍රශ්න ලියන එහෙම වැඩසටහනක් යනවා. ඩේටා ටිකක් යයි. නමුත් Zoom එකේ පුතේ ගොඩක් පැකේජස් තියෙනවා. වෙබ්සයිට් එකේ බලනවට වඩා ඩේටා අඩුවෙන් මේ වැඩේ අපිට කරගන්න පුළුවන්. හරි. ඒ නිසා ක්‍රියාවලියට සූදානම් වෙන්න 22 ළමයිට ටියුට් දෙකක් තියෙනවා ආහාර සහ බිම්මැනීම. එතකොට ඊට අමතරව පුතේ කවුරු හරි දරුවෝ ඉන්නවනම් මේ ළඟදී මගේ පන්තියට සම්බන්ධ වෙලා මීට කලින් කරපු පාඩම් මොනවා හරි ටියුට් ගන්න බැරි වුණු අය. ඒ කියන්නේ මීට කලින් අපි කරලා තියෙනවා පාඩම් කීපයක්. එතකොට ඒවයි ටියුට් ගන්න බැරි වුණු අය ඉන්නවනම් අර මම කලින් සඳහන් කරපු දුරකථන අංකයට මම Telegram group එකේ දාලා තියෙන දුරකථන අංකයට පණිවිඩයක් දෙන්න මොනවද ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන ටියුට් කියන එක. හරි පැහැදිලිනේ. එතකොට මේ ටියුට් එකක්වත් ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ. දැන් අද 4 වෙනිදා හෙට 5 වෙනිදා. එතකොට දවස් දෙකක් තියෙනවා. මේ දවස් දෙකේ මේ දක්වා කරපු ආහාර පාඩම් ටික නැවත ටෙක්ස්ට් අරසවි එකේ රිපීට් යනවා. ඒකට රිපීට් බලලා අනිවාර්යෙන් හරි. එතකොට දෙමව්පියෝ ඉන්නවා නම් අහගෙන ඉන්න ආයෙ මට කතා කරලා කියන්න එපා පන්ති බලන්න බැරි වෙනවයි කියලා. ආහාර පාඩමේ ෂෝට් නෝට් එක ගහලා ආහාර පාඩමේ රචනා ප්‍රශ්න වලට උත්තර ලියලා තිබුණේ නැත්නම් මුදල් ගෙවලා තිබුණත් හරි මින් ඉස්සරහට කිසිම පාඩමක් බලන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. හරි ඒ නිසා අර දවස් දෙකේ ඇවිත් අනිවාර්යෙන්ම මේ අප්ඩේට් ටික කරගෙන යන්න. හරි එතකොට එතන ඉන්න අය මම මේ විදිහට දැනුවත් කරලා තියෙන්නේ. සෙනසුරාදා දවසේ නම් මම ඉන්නවා. ඉරිදා මම නැහැ. ඒ නිසා මම වඩා කැමති සෙනසුරාදා දිනේ ඔයගොල්ලෝ එනවා නම්. මොකද එතකොට මොනවා හරි ෆ්ලෙක්සිබල් දෙයක් මට කරගන්න පුළුවන්. මම ඉන්න නිසා මාත් එක්ක කතා කරලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ගැටලු තියෙන අය නිසා විශේෂයෙන් සෙනසුරාදාට එන්න. නුගේගොඩ ළමයිට මම කියන්නේ
සෙනසුරාදා දෙන්න බැරි කමක් තියෙනවා නම් ඉරිදාවට කමක් නැහැ. ඊට පස්සේ ඉරිදා දිනේදී මම ගාල්ල ආයතනයේ ඉන්නවා. එතකොට සදර්න් එකට පුතේ ඔගොල්ලෝ සාමාන්‍ය පරිදි එනවා. එතකොට සදර්න් එකට එන අයට එදාට ටියුට් එක ගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය පන්තියක් විදිහට සඳුදා උදේ 8 ඉඳලා ගාල්ලේ අපි පන්ති ආරම්භ කරලා තියෙන නිසා රිවිෂන් පන්තිය තියෙනවා. එතකොට තියරි එකටත් සැලකිය යුතු ප්‍රමාණයක් පහුගිය සතිය වෙනකොට ළමයි ඇවිත් හිටියා. එතකොට මේ සතිය ඉඳලා අඛණ්ඩව සාමාන්‍ය පරිදි ගාල්ල පන්තියේ පන්ති ටික යනවා. එතකොට ටියුට් ටික ගන්න දැනටම ටියුට් දීලා තියෙනවා ඒගොල්ලන්ට නම් රිවිෂන් එකේ ටියුට් ටික දීලා නැහැ. එතකොට ඒ ටික ඉරිදා සහ සඳුදා දිනයන් වලදී ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට සිප්ලි ආයතනයේ දරුවන් ඉන්නවා. කළුතර ප්‍රදේශයෙන් මගේ පන්ති වලට සම්බන්ධ වෙන. එතකොට ඒගොල්ලෝ පුතේ ඉරිදා හවස් වරුවේ තමයි මට සිප්ලි ආයතනයේ ටියුට් ටික තියන්න පුළුවන් වෙන්නේ. එතකොට මං හිතාගෙන ඉන්නවා ඔයගොල්ලෝගේ ප්‍රශ්න ටික බලන්න අඟහරුවාදා දිනේදී. හරි. අඟහරුවාදා දිනේදී සිප්ලි ආයතනයට එන්න උදේවරුවේ. ඊට අමතරව ටියුට් ටික ගන්න ඉරිදා සවස් වරුවෙත් මං හිතාගෙන ඉන්නවා ආයතනයේ පැත්තට එන්න. එතකොට ඕගොල්ලෝ සිප්ලි එකේ ළමයි මට විශේෂයෙන් මැසේජ් එකක් දාන්න. ඔගොල්ලෝ කවදද එන්න ඕනි කියන කාරණාව අහලා. එතකොට ඒ පිළිබඳව මම විශේෂයෙන් දැනුවත් කරන්නම් ස්ථිර වශයෙන්ම. මොකද මේ ආයතනෙත් එක්ක චුට්ටක් කතා කරගන්න ඕනේ මේ කොහොමද කතාව වෙන්නේ කියලා. මොකද මේ පැත්තේ සමහර පන්ති ආරම්භ කරපු බවත් මට දැනගන්න තියෙනවා. ඒකට සාමාන්‍ය පරිදි අපිට පන්තිය පටන් ගන්න පුළුවන් නම් කලුතර මේ සිප්ලි එකේ මේ එතකොට අපිට ගැටලුවක් නැහැ. ක්‍රියාවලිය පවත්වාගෙන යන්න පුළුවන්. ඒකට කතාව පැහැදිලි කියලා හිතෙනවා. අද හවස 5 ඉඳලා රෑ වෙනකල් පාඩම් ටික දාලා තිනවා. හෙට දවසේ සම්පූර්ණයෙන්ම ආහාර පාඩම් ටික දාලා තිනවා. එතකොට මේ අලුත් පාඩම හවස 5 ඉඳලා තියෙන. එතකොට හවස් වරුවේ ඒ කියන්නේ 2 විතර වගේ ඉඳලා අද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ ආහාර පාඩම් ටික ඔක්කොම රචනා ප්‍රශ්න ටික ලියන්න ඕනි. ආහාර පාඩමේ මේ දක්වා කරලා තියෙන කොටස් වල ෂෝට් නෝට් එකක් තියෙන්න ඕනි. එහෙම තිබුණොත් තමයි ටියුට් එක ගන්න පුළුවන්. ටියුට් ගන්න ආවේ නැත්නම් ඔන්ලයින් ක්‍රියාවලිය නැවත ඇක්ටිව් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගෙවලා තිබුණා. මතක තියාගන්න එක. එතකොට තමුන්ට එන්න බැරි නම් කවුරු හරි ගෙදර වැඩිහිටියෙක් අතේ හරි මේ ටික එවලා වැඩ කරන බවට. මට පුතේ නැත්තම් සහතිකයක් නැහැනේ. තේරෙනවද කතාව? මට මේක ඇතැරලා දාන්න පුළුවන්. දැන් මම ඔන්ලයින් පාඩම දැම්මා. ඔයගොල්ලෝ සල්ලි ගෙවලා තියෙනවා. පුළුවන් අය බලපල්ලා නැති උන් නිකන් හිටපල්ලා කියලා මට පවත්වාගෙන යන්න පුළුවන්. මේ ගෙදර ඉඳලා උගන්වන්නේ ඔයගොල්ලෝ සල්ලි ටික ගෙවපුවම සතියකින් දෙකකින් මගේ account එකට වැටෙනවා. උඹලා වැඩ කරත් එකයි නැතත් එකයි. වියදමකුත් නැහැ. පුතේ මේ කතාව එහෙම එකක් නෙවෙයි. මේක මේ වගකීමක්. උඹලට වගකීමක් නැති වුණාට විභාගේ පාස් කරලා දෙන්න පුතේ හදවතින් මම බැඳිලා ඉන්නවා. හරි. එතකොට මම ජීවත් වෙන්න ඕන. මම ජීවත් වෙන්නේ ඔයගොල්ලෝ දෙන සල්ලි වලින්. එතකොට උඹලාව විභාගෙට ගෙනහිල්ලා විභාගෙ ලියන්න පුළුවන් මට්ටමකට පත් කරොත් විතරයි මට සැනසෙල්ලේ නිදා ගන්න පුළුවන් වටපිටාවක් එන්නේ. එතකොට දැනට තියෙන තත්ත්වෙත් එක්ක මට නිින්ද යන්නෙත් නැහැ උඹලා වැඩ කරන විදිහ දැක්කම. හරි. එතකොට මට පේන්නේ නැහැ. නමුත් පන්ති පටන් ගත්ත ආයතනවල එහෙම වැඩ කරලා තිබුණු රටාවන් දිහා බලනකොට පුතේ බය හිතෙනවා. හරි. එතකොට එම විදිහමයි කියලා මට හිතෙනවා මෙහෙම. එතකොට පිළියන්දල සැසිර දරුවන්ට සැසිර ආයතනයෙන් ඉරිදා උදේ ඉඳලා මේ ටියුට් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ඉරිදා සඳුදා ඕනිම දවසක සැසිර ආයතනයට ඇවිත් මේ ටියුට් ටික ගන්න පුළුවන්. එතකොට කතාව ඒ විදිහට ඉස්සරහට යනවා. සෙනසුරාදා හම්බ වෙමු. නුගේ කොට ළමයි. මොකද ඒගොල්ලෝම තමයි මට බලන්න තියෙන්නේ. හම්බ වෙලා නැහැ දැන් සෑහෙන කාලෙකින්. ඒ නිසා මේක දකින්න අය ඔක්කොම පන්ති ආපු ඔන්ලයින් සම්බන්ධ වෙන නැති හැමෝම දැනුවත් කරන්න. මොකද මෙතන ඉඳලා හම්බ කතා කරන පාඩම් පොතේ ලයිව් යන්නේ. එතකොට මිස් වුණොත් මිස් වුණා. මොකද රිපීට් එකකදී අල්ල ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒතර මේවා මම උගන්වන රටාවට පුතේ ලංකාවේ
වෙන කවුරුත් උගන්වනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. එහෙම තියෙනවා නම් මේ පන්ති වලට ප්‍රතිඵල එන්න එපා. හරි එහෙම පන්ති තියෙනවා නම් ප්‍රතිඵල එන්න ඕන. ඒතර ප්‍රතිඵල මාගා විතරක් තියෙන්නේ මේ මගේ මොනවා හරි ඉගෙනවීම් රටාවේ යම් විශේෂයක් ඇති කියලා මම වැඩිව විශ්වාස කරනවා. ඒ නිසා කතාවත් එක්ක එකතු වෙන්න ගැටලු මොනවා හරි තියෙනවා නම් දුරකථන අංක වලට දැනුම් දෙන්න. දැනුවත් කිරීම මෙච්චරයි. පන්තියට ක්‍රමානුකූලව සම්බන්ධ වෙන්න. තව එක කාරණාවක් පෙබරවාරි මාසේ මගේ පෞද්ගලික ගැටලුවක් නිසා තව පන්ති දෙකක් විතර වගේ පෙබරවාරි මාසයට අදාළව කරන්න ඕනේ. ඒතකොට පෙබරවාරි මාසේ ගෙවීම් කරලා තියෙන අයට මේ මාසේ මැදක් විතර වගේ වෙනකල් කිසිම ගැටලුවක් නැතුව පන්ති වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒතකොට මම ওই අලුතෙන් පටන් ගන්නා පාඩම් වලට අමතරව ආහාර පාඩමේ කොටස් ටික ඊට අමතරව පස පාඩමේ සැලකිය යුතු ප්‍රමාණයක් ඉතුරුලා තියෙනවා. ඒතකොට ඒ ටික ඔක්කොම පුතේ 15 වෙනිදාට කලින් අතිරේකව පාඩම් විදිහට කරලා ටෙක්ස්ට් අරසවියකට දානවා. එතකොට පෙබරවාරි මාසේ පාඩම් කොටස් දෙකක් විතර වගේ අපිට ඇතෑරිලා තියෙනවා. ඒ ටිකත් එතකොට මේ මාසයේ මුල් සති දෙකේදී අලුත් පාඩම් වලට එකයි. එතකොට අරක ලයිව් යනවා. ආහාර පාඩම සාමාන්‍ය පරිදි රෙකෝඩ් ක්ලාස් එකක් විදිහට යනවා. හරි. එතකොට ආහාර පාඩමේ ඉතුරු වෙලා තියෙන කොටස් ටිකට පුතේ ටියුට් එක ඕනි. මොකද නෝට් එක ගොඩාක් වැඩි. එතකොට කියවගෙන ගියාට තේරෙන්නේ නැහැ. එතකොට ටියුට් එක අතට ගන්න ඉස්සෙල්ලා ටියුට් එක අතට ගත්තකින් පස්සේ නැවත වතාවක් මම මේ ටික රිපීට් උත් දාන්නම්. එතකොට ටියුට් එක අතට ගන්න කලින් ෂෝට් නෝට් එකක් ගහලා තියෙනවා. එතකොට ළමයිගේ ඔළුවේ හැඩයක් තියෙනවා. මොකද ආහාර ටියුට් එකේ ඔක්කොම වගේ ටයිප් කරලායි තියෙන්නේ. පිටු මං හිතන්නේ 70ක් මේ මහත ටියුට් එකක්. ඊට අමතරව පුතේ ආයතනයේට ඇවිත් දැන් සදර්න් ආයතනයේට එහෙම කරන්නේ ආයතනයේට ඇවිත් ගෙවීම් කරන්න පුළුවන්. සිප්ලි එකේ ආයතනයේට ඇවිත් ගෙවීම් කරන්න පුළුවන්. එතකොට මේ ඒ අය සඳහා මෙහෙම මේ ටිකක් ලොකු වෙනස් කාඩ් එකක් තමයි හදලා තියෙන්නේ. ආයතනයේට ඇවිත් ගෙවීම් කළත් එතකොට ආයතනයේ තියෙන සාමාන්‍ය ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඊට අමතරව ටෙක්ස්ට් අරසවියකේ පාඩම් ටික බලන්නත් පුළුවන්. එතකොට මේ ආයතනයට එනවා නම් ආයතනයට ඇවිත් මේ කාඩ් එකේ තියෙනවා ටෙක්ස්ට් අරසවියකේ ID එක, ඔයගොල්ලෝගේ WhatsApp පරිම ටෙලිෆෝන් නම්බර් එක, ඒ වගේ පොඩි තොරතුරු ටිකක් පුරවන්න. එතකොට ඒ තොරතුරු ටික පුරවලා ගෙවීම් කරලා කාඩ් එක මෙහෙම මැදින් දෙකට ගලවන්න පුළුවන්. එහෙම ඔයගොල්ලෝගේ කොපි එක අරගෙන ඉතිරි එක ඒගොල්ලෝ තියාගෙන එතකොට ඒ හරහාත් ඔයගොල්ලන්ට මේ නිබන්ධන ටික අරගෙන ටෙක්ස්ට් අරසවියට සම්බන්ධ වෙලා වැඩ ටික ඉස්සරහට කරගෙන යාමේ හැකියාව තියෙනවා. හරි. එතකොට කතාව මූලික වශයෙන් පැහැදිලි කියලා හිතෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න. මතක තියාගන්න නිබන්ධන ලබා ගැනීම සඳහා දිනය මේ එළමෙන සෙනසුරාදා උදේ 8 ඉඳලා මම KFC එකේ උඩ රුවිරු කලර් ලැබ්ස් කියලා ස්ථානයේ ඉන්නවා. ඒතර මීට කලින් මාස යකට විතර වගේ කලින් ඒ ස්ථානයේ අපි මීට කලින් හම්බුණා. ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් ඇවිත් නිබන්ධන එකතු කරගෙන ගියා. ඈත ළමයි ඉන්නවා. නූරෙලිය පැත්තේ ළමයි ඉන්නවා. අනුරාධපුරේ පැත්තේ ළමයි ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට එන්න බැහැනේ මේ වැඩේට. පානදුර ඉන්න දරුවෝ ඉන්නවා. ඈත කිරිබත් ගොඩ ළමයි ඉන්නවා. එතකොට මේ ඒගොල්ලන්ට මම නිබන්ධන ටික ලැබෙන්න සලස්සන්නම්. එතකොට දුර ඉන්න ළමයි මේ මං කියපු ස්ථානවලට එන්න බැරි සීමාවේ ඉන්න ළමයි ඔක්කොම පුතේ මගේ දුරකථන අංකයට හරි 071 2 3 7 කියන දුරකථන අංකයට හරි ඔයගොල්ලෝ ඉන්නේ මේ හවල් තැන. ඒ නිසා ටියුට් ගන්න බෑ කියන කාරණාව දැනුවත් කරන්න. එතකොට ඔයගොල්ලන්ට කතා කරලා ඔයගොල්ලන්ට කතා කරලා ඒ නිබන්ධන ටික අතට ලැබෙන්න සලස්සන්න. පැහැදිලි කතාවලුවට දාගන්න. ක්‍රියාවලිය පිළිබඳ මොනවා හරි ගැටලු තියෙනවා නම් විමසන්න. අපි පාඩම් ටිකත් එක්ක ඉස්සරහට යමු. ආයුබෝවන් පුතේ.